සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුවබර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම් සවිය සඳහම් සාකච්ඡාව අදත් අපි ඔබට ඉතාමත් සෙනෙහබරින් යුතුව මේ විදිහට තිලන කරන්නේ ඔබේ ජීවිතයට වැදගත් සුවිශේෂී මාතෘකාවක් එක්ක. අද අපි හිතුවා අපේ තාරුණ්‍ය ගැන කතා කළොත් හොඳයි කියලා. මොකද අපි බොහෝ දහම් කරුණු කතා කරද්දී තාරුණ්‍යයටත් ඒ කරුණු වැදගත්. හැබැයි අද දවස වඩාත් විශේෂිත කරනවා අපි තාරුණ්‍යයේ බුදුදහමත් එක්ක එකට ගලපගෙන කොහොමද තාරුණ්‍යයට බුදුදහම වැදගත් වන්නේ, නිවැරදි තාරුණ්‍යයක් ගත කරන්නට බුදුදහමේ මඟ පෙන්වීම කොහොමද යන්න පිළිබඳවයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊටමත් ගෞරවයෙන් යුතුව අද දවසේ ආරාධනා කළා සඳහම් සාකච්ඡාවට ශාස්ත්‍රපති පූජ්‍ය කඩහිංගල විනීත අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ හැමදෙරෝනේ වහන්සේ ඊටමත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් සාදුකාර දී පිළිගනු ලබනවා දවසේ ගම්මැද්ද දම් සවිය සඳහම් සාකච්ඡාවට. අපේ හැමදෙරෝනේ බුදුදහම කියලා කියන්නේ විශේෂයෙන්ම ළඟට වඩා අනාගතය ඉදිරිය ගැන දැක්මක් සහිත දර්ශනයක්. විශේෂයෙන්ම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ වටා එකතු වුණේ මේ දර්ශනයත් එක්ක එකතු වුණේ තාරුණ්‍ය. උන්වහන්සේත් තාරුණ්‍යයේදී තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඔබ වහන්සේ හිතන විදිහට අද තාරුණ්‍ය, අපේ තාරුණ්‍ය මෙවැනි උතුම් දර්ශනයක් අපේ ජීවිතවලට බද්ධ කරගෙන තිබෙනවාද? ඒ ප්‍රවණතාවය එදාට සාපේක්ෂව අද කොහොමද අපේ හැමදෙරෝ දකින්නේ? මේ කියන තැනින්ම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ මනෝජ් මහත්මයා ඒ වගේම මේ වෙලාවේ ගම්මැද්ද දන්සවිය මේ සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන නරඹන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණික පින්වතුනි, මිදිරි උදෑසනම මනෝජ් මහත්මයා අද දවසේ සාකච්ඡා කරන මාතෘකාව හරි වටින මාතෘකාවක්. තාරුණ්‍ය සහ බුදුදහම පිළිබඳව. මනෝජ් මහත්මයා අපි මේ බුදුදහම කියන එක ගත්තට පස්සේදී බෞද්ධ දර්ශනය මේක ආගමක් වශයෙන් ගත්තත් දර්ශනයක් වශයෙන් ගත්තත් මේකේ නිවැරදිම අයිතිකාරයෝ බවට පත් වෙන්නේ ඍජුව ගත්තොත් තාරුණ්‍ය. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. ඔබතුමා මතක් කළා වගේම සිද්ධාර්ථ බෝධිසත්වෝ සත්‍ය සොයාගෙන සත්‍ය ගවේෂණය කරන්නේ තරුණ අවදියේදී. අවුරුදු 29ක් වෙනකොට සතර පෙරනිමිති දකින සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29න් ගිහිගේ අත්හැරලා අබිනිෂ්ක්‍රමණය සිදු කරනවා. එතන ඉඳලා ඒත් සිද්ධ වෙන්නේ තාරුණ්‍යයේදී, තරුණ වයසේදී. අවුරුදු 6ක් ගිය තැන පරීක්ෂණ අවසන් කරලා දුෂ්කර ක්‍රියා අවසන් කරලා බුද්ධත්වයට පත් වෙන අවුරුදු 35යි එතකොට. ඒත් තාරුණ්‍යය. බුද්ධත්වයට පත් වෙලා ඉසිපතන මිගදායට වැඩම කරන බුදුරජාණන් වහන්සේ පස්වක තවුසන්ට ධර්මයේ දේශනා කරනවා. ඒ තුලත් හිටපු කොණ්ඩඤ්ඤ කියන තරුණම තවුස තමයි මගපල ලබා ගන්න. ඊළඟට යසකොළ පුත්‍රයාත් යාළුවෝ 54 දෙනා තාරුණ්‍ය. ඒගොල්ලොත් බුදුදහමෙන් සැනසෙන්නේ ඒ අවස්ථාවේදී. ඊළඟට කෝලිත උපතිස්ස දෙදෙනා මුණ ගැහෙනවා. තාරුණ්‍ය. ඊට පස්සේදී අඟුලිමාල, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා මේ සියලුම දෙනා තාරුණ්‍ය. ඒ ධර්මයේ දේශනා කරපු හැම කෙනෙක්ම වගේ ශ්‍රවණීය කරන හැම කෙනෙක්ම තේරුම් ගන්නවා. මොකද ඒගොල්ලෝ තරුණ වයසේ තේරුම් ගන්න පුළුවන් වයසේ සිහිය එළබවා ගන්න පුළුවන් වයසේ ඉන්න නිසා තාරුණ්‍ය වැදගත්. ඊළඟ විශේෂම කරුණ තමයි මේ බුදුදහම සම්බන්ධව අපි කතා කරනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේට වැඩම කිරීම. ඒ වැඩම කරන අවස්ථාවේදී මුටසීව රජතුමා ඉන්න කාලේ වඩින්නේ නැහැ උන්වහන්සේ. මුටසීව රජතුමා මරණයට පත් වුණාට පස්සේදී තිස්ස රජතුමා තාරුණ්‍ය රජ කෙනෙක්, තරුණ රජෙක්.
තිස්ස රජතුමා රාජ්‍ය කරන කාලේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. එතනින් ගත්තත් අපිට අරිට්ඨ කුමාරයා ඇතුළු පිරිස පැවිදි වෙනු තාරුණ්‍ය. මෙතන කිසිදු වයසක කෙනෙක් එතනට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක උපාසක මේ සියලු දෙනාම තාරුණ්‍යයේ හිටපු අය. එනිසා මේ බුදුදහමෙන් ඵල ලබාගෙන තිබෙන්නෙම තාරුණ්‍යයක් ගත කරන තරුණ වයසේ සිටින අය. දැන් මේ தත්ත්වය ටිකක් වෙනස් වෙලා ගිහින් තියෙනවා. අපි පන්සල් යන්නේ වයසට ගියහම. අම්මා තාත්තට සලකන්නේ වයසට ගියහම. යුතුයකම් කරන්නේ වයසට ගියහම. සමාජ සේවය කරන්නේ ඔක්කොම කරලා ඉවර කරලා වයසට ගියහම. එතකොට අපේ සමහර දේවල් තියෙනවා ಗುಣ නැන කියන දෙක එකතු කරගන්නේ නැතුව එක පැත්තකින් නැන අපේ වර්තමාන තාරුණ්‍යයේ තියෙන්නේ නැන කියන එක විතරයි. ಗುಣ කියන එක නැහැ. එතකොට නැන කියන එක විතරක් තිබිලා ಗುಣ කියන එක නැති වුණාට පස්සේදී මේ තාරුණ්‍යයට තේරුම් ගන්න බෑ. අපි සමහර ලාවට කොන්ද කෙලින් තියාගෙන පන්සලේ වාඩි වෙලා ඉන්න පුළුවන් කාලෙදී එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් කාලෙදී පැයක් එක දිගට එක එල්ලේ බණක් කන් එකට ඇහෙන කාලේ කන් ඇහෙන කාලේ. එතකොට භාවනාවක් කරගෙන යනකොට දැන් අපි අයට භාවනා කරන්න කිව්වොත් නින්ද යනවනේ. එතකොට මහා මේ අපි සාමාන්‍යයෙන් පන්සලේ ඉන්න ඇත්තෝ ගත්තොත් එහෙම උදේ පන්සිල් දීලා නැත්නම් අටසිල් දීලා දානි දුන්නට පස්සේ මෙච්චරක් විතර බෙහෙත් අහුරක් බීලා තමයි බණ අහන්න වාඩි වෙන්නේ. අපිට මනෝජ් මහත්තයා පිරිටන් පෙත්තක් බිව්වත් නින්ද යන එකේ අර වයසක උපාසක අම්මලාට උපාසක තාත්තලාට මේ වගේ බෙහෙත් අහුරක් බීලා ගියාට පස්සේ කොහොම නින්ද යනවද? එතකොට දවල්ටත් එහෙමයි. හැන්දෑවටත් එහෙමයි. දැන් බෙහෙත් බොන්න පටන් ගත්තට පස්සේ තමයි අපි බණ අහන්න පටන් ගන්න. එතකොට නිින්ද යනවා. ස්වාභාවිකව ගත්තාම එහෙමයි. අමාරුයි බෑ. වයසට ගියා කියලා කියන්නේ නහකේ වුණා කියලා කියන්නේ නොහැකි වුණා කියන එක. දැන් නොහැකි වෙන කාලේ නෙවෙයි හැකි කාලේ මේක කරගන්න ඕනකම තියෙනවා. එතකොට අපේ වර්තමාන තාරුණ්‍යත් දැනටත් ඉන්නේ නොහැකි වෙනකම්. ආගම තුල කටයුතු කරන්න. තමයි මේ දර්ශනීය තුල කටයුතු කරන්න. දෙමව්පියන්ට සලකන්න. තමන්ගේ යුතුයකම් වගකීම් රට වෙනුවෙන් හරි ජාතිය වෙනුවෙන් හරි තමන්ගේ යුතුයකම් ඉටු කරන්න අපි තව ටිකක් වයසට යනකම් අපි ඉන්න ඕනද? හෙට දවස කියන්නේ අද බෑ හෙට කියන තැනට එනකම් අපි ඉන්න ඕනද කියන එක. දැන් සිද්ධාර්ථ කුමාරයා එහෙම හිතුවේ නෑ. තමන්ට අවබෝධ වෙච්ච වෙලාවේ වැටහිච්ච වෙලාවෙම ඍෂිසේම තමන් සියලු දේවල් අත්හැරලා දාලා ගිහිල්ලා බුද්ධත්වයේ හොයාගෙන ගියා. සත්‍ය ගවේෂණය කරා. එතකොට සත්‍ය තුලින් ලෝකය දැක්කා. අන්නේ නිසා තමයි අපි කියන්නේ මනෝජ් මහත්තයා බනනං නිබරුය මුනිවර ඉන්නේ කයනං නොතිරය අදහා ගන්නේ පනනම් තන අග පිනිබිඳු ඇන්නේ පිනනං නොපමාවම කරගන්නේ බනනං නිබරුය මුනිවරේ. එහෙනම් මේ ලෝකේ තියෙන සත්‍ය කුමක්ද කියලා හෙව්වොත් නිබරු බොරු නැති එකම දේ තමයි මුනිවරු දේශනා කරපු ධර්මය බණ. බණ මුනිවරුන්ට විතරක් නෙවෙයි තියෙන්නේ බණ ගෙදර ඉන්න අම්මලාටත් බණ කියන්න පුළුවන්. ඒකට බණ නම් නිබරුය මුනිවරු ඉන්නේ කය නම් නොතිරේ ආදාහගන්නේ. මේ ශාරීරිය කියන එක ස්ථිර නැහැ. විනාශයේ ස්වභාවයට පත් වෙන එන්න අපි දැන් පුංචි කාලේ හිටපු අය නෙවෙයි දැන් ඉන්නේ. එතකොට කය කියන එක පිළිබඳව අපිට ස්ථීර සාර අදහසකට එන්න බෑ. අපි වෙනස් වෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. රෝග ඇති වෙනවා. මේ වගේ දේවල් ඇති වෙනවා. අපිට නොහැකි වෙනවා. පණනම් තන අග පිනිබිදුවන්නේ. පණ කියලා කියන්නේ හරියට තන අගිස්සක තියෙන පිනිබිදුවක්. මෙන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕන එකම කතාව. ඒක නිසා පුංචි කාලේ මැරෙන්නත් පුළුවන්. තරුණ වයසේදී මැරෙන්නත් පුළුවන්. මේ ටික කරගෙන තව ටිකක් කරන්න කියලා අපිට විශ්වාසයක් තහවුරු කරගන්න මේ ජීවිතෙත් එක්ක කොහොමද? ඒ නිසා පිනනම් නොපමාව කරගන්නේ කියලා කියන්නේ පින කියන්නේ අපි ධර්මයේ හැසිරෙන්න ඕන. ධම්මේ වේරක්කති ධම්මචාරී කියලා කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්ම විසින් ආරක්ෂා කරනවා. ඒකට වයසට යනකම් ඉන්නේ නැතුව තාරුණ්‍ය තුලදිම පුළුවන් කාලෙදිම මේ කුසල දහම් රැස් කරගෙන යහපත දකින්නට දියුණුව දකින්නට මේට යොමු වෙනවා නම් මම හිතනවා මනෝජ් මහත්මයා අපිට ලොකු උත්තරයක් හොයාගන්න පුළුවන් මේ අසාර්ථක වන සෑම තරුණ ජීවිතවල. අපේ හඳුනන්නේ අපි දකින දෙයක් තමයි ධර්මානුකූල ජීවිතය නැත්නම් බුදුදහම අසුරු කරන්නට තරුණ වයසේදීම තරුණයෙක් යමු වෙද්දී
තරුණයෙකුට හැඟෙන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ගෘහ ජීවිතය නැත්නම් මේ ලෞකික ජීවිතය තමන්ගේ සමාජීය ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්ය කියන බිය. අපි ධර්මානුකූල අනිත් සමාජ අනිත්‍යත් එක්ක අපි ගැටෙද්දී එක් අයෙක් ධර්මානුකූල ජීවිතයක් ගත කරද්දී හිතන්න පුළුවන් මේ ගිහි ජීවිතයත් එක්ක ගැටීමක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා සමහරක් වෙලාවට ඇතමුන් ධර්මයට යොමු නොවී ඉන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නේ කොහොමද අපි විසඳගන්නේ? ඔය කියන්නේ මනෝජ් මහත්මයා මේ අත්හැරීම පිළිබඳව. කියන්නේ අත්හැරීම කියන එක වර්තමානයේ අත්හැරීම කියන එක අර්ථකථනය කරගෙන තියෙන එක වැරදි. ඔය කියන්නේ මනෝජ් මහත්මයා මේ අත්හැරීම පිළිබඳව කියන කතාව. ඒ කියන්නේ ඔබතුමා ඔය මතු කරන්නට උත්සාහ කරන්නේ දැන් කෙනෙක් බුදුදහම තුල කටයුතු කරොත් නැත්නම් බුදුදහම කියන එක අපි පැත්තකින් තියමු ආගමානුකූලව ජීවිතයක් ගත කරොත් එතකොට ගිහි ජීවිතය අසාර්ථක වේද කියන කාරණා. ඒකට තියෙන ලොකුම දේ තමයි අපි වර්තමානයේ මේ අත්හරිනවා කියන එක පිළිබඳව අර්ථකථනය කරගෙන තියෙන වැරදි විදිහට. දැන් කුමක්ද අත්හරින්නේ? කාට හරි පුළුවන්කම තියෙනවද රස්සාව ඇත්තරලා ජීවත් වෙන්න? බෑනේ. රස්සාව ඕන. කාට හරි පුළුවන්කමක් තියෙනවද කෑම කන එක නවත්තලා ජීවත් වෙන්න? බෑනේ. කාට හරි පුළුවන්කමක් තියෙනවද විවාහ ජීවිතේ නතර කරලා අපිට විමුක්තිය හොයාගෙන යන්න? එමයි මේ ලෝකේ තියෙන අම්මයි තාත්තයි අත්හැරලා පුළුවන්ද අපිට? මේ කිසිම දෙයක් අපිට ඒ වගේ දේවල් අත්හැරලා මනෝජ් මහත්මයා එහෙම කරන්න බෑ. අත්තරිනව කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් අපි සමහරවිට භෞතිකව තියෙන දේවල් නෙමෙයි මේ අත්තරින්න ඕනකම තියෙන්නේ. ආධ්‍යාත්මිකව තියෙන දෙයක් තමයි අත්තරින්නට ඕනකම තියෙන්නේ. එතකොට අපි වැළකෙන්න ඕනකම තියෙන්නේ පවින්. පවින් වැළකෙන්න ඕන, යහපතේ යෙදෙන්න ඕන. එතකොට මේ ලෝකේ තියෙන්නේ අපි ගහකොළ, සතාසිව්පාව, මනෝජ් මහත්තයා, මම මේ ගොඩ නැගිලි මේ සියල්ලටම එක නමක් තියෙන පොදු නමක් සංස්කාර කියලා. අන්නේ අපි අත්තරින්නට අවශ්‍යතාවය තියෙන මෙන්න මේ සංස්කාරයන් තමයි සංස්කාරයන් කියලා කියන්නේ වෙනස් වෙන සුළු දේවල්. එතකොට මේ ලෝකේ අත්තරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකම එක දෙයයි. ඒ තමයි ඉපදීම අත්තරින එක. අපි විවාහ වෙලා හිටියත් ඒ විවාහ ජීවිතේ ගත කරනවා නැවත නූපදින්න අපි හිතා ගන්න. අපි මොකද දන්නවද විවාහ ජීවිතයේ දුකක් නම් නැවත ඉපදුනොත් නේ ආයි විවාහ වෙන්න වෙන්නේ. රැකියාව කරන එක දුකක් නම් නැවත ඉපදුනොත් නේ රැකියාව කරන එක කරන්න වෙන්නේ. ඒ නිසා අපි නැති කරන්න ඕනකම තියෙන, අයින් කරන්න ඕනකම තියෙන, අත්තරින්න ඕනකම තියෙන එකම දෙයයි ඒ තමයි අපි උපදින එක. එහෙම නැතුව දැන් අපි මේ බුදුදහමත් එක්ක අපි පන්සලේ වාඩි වෙලා බණ ඇහුවා කියලා අපේ පෞල් ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම පෞල් ජීවිතයට හානියක් සිද්ධ වෙනවා නම් අපි ගත්තොත් උනාතරම් එහෙම චරිත අපිට පේන්න දකින්න තියෙනවනේ. දැන් සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරනකොට යසෝදරා සිද්ධාර්ථ ලෙසින් නොයෙක් ආත්මවල එකට ආවනේ කියනොන් ලේන කුලේ ඉඳලා ආගියේ මගතොට කියනෝනේ. ඒ ආත්ම ගණනාවක් තිස්සේම තමන්ගේ බිරිඳ වෙලා තමන්ගේ ස්වාමියා වෙලා ඒ දෙදෙනා ජීවිතය ගත කළා. හානියක් කරගත්තේ නැහැ. ඒක නිසා මේ තාරුණ්‍යයට ආගමානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ හානියක් නෙවෙයි. ඒකෙන් අපිට පුළුවන් අපි නොදන්නා දේවල් දැනගෙන ජීවිතය හරියට තේරුම් බේරුම් අරගෙන කරන්න. දැන් මේ වැඩෙන් වෙන්නේ අපි පන්සලට යන එක නතර වෙනවා. දැන් හොතම උදාහරණය තමයි දැන් පහුගිය කාලේ අපි දැන් මේ ගත කරන කොරෝනා කාලයත් එක්ක බාර් වහලා තිබ්බනේ. ඉතින් පුදුම ගැටලුවක් නේ තිබුණේ මිනිස්සුන්ට. කවද්ද හරින්නේ? කොයි වෙලාවද බාර් එක හරින්නේ? මේක වහගෙන ඉන්නේ කොහොඳද කියලා එහෙම ප්‍රශ්නයක් තිබුණානේ. හැබැයි පන්සලුත් වහලා තිබ්බනේ. කාටවත් කවද්ද පන්සල් අරින්නේ? කොයි වෙලාවද අපි බණ අහන්නේ? මේක වහගෙන ඉන්නේ කොහොඳද කියලා කාටවත් ප්‍රශ්නයක් තිබුණාද? තව කාලයක් වහලා තිබුණත් පන්සල් කාටවත් ප්‍රශ්නයක් නැහැ. තව මාසයක් දෙකක් බාර් වහලා තිබුණොත් තමයි කාටවත් ප්‍රශ්නේ. ඒක ආණ්ඩුවටත් ප්‍රශ්න, රජයටත් ප්‍රශ්නයක්. ආදායම අඩු වෙනවා. ඒක මේ මිනිසුන්ටත් ප්‍රශ්නයක්. ඉතින් අරකෝ අර ඒ උනන්දුව නැත්තේ ඇයි? එතකොට දැන් පන්සලට ආව කියලා මිනිස්සු ලෙඩ වෙන්නේ නැහැ. දැන් සමහර අය අන්තගාමී විදියට මේ දේවල්
එකතු කරගන්න. ඒ කියන්නේ මේ මම පන්සිල් අරගෙන ඉන්නේ. දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපද අපි සරලව ගත්තොත් එහෙම කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිනු. කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිනවා කියන්නේ තමන්ගේ ස්වාමියා බිරිඳත් එක්ක එකතු වෙන එක නෙමෙයි. තමන්ගේ බිරිඳ ස්වාමියාත් එක්ක එකතු වෙන එක නෙමෙයි. වර්ධවා හැසිරීමෙන් වළකිනවා කියලා කියන්නේ වෙනත් කාන්තාව පසුපස යන එක. වෙනත් පුරුෂයන් පසුපස වැරදි කාම සේවනය සිද්ධ කරන එක. නැත්තම් තමන්ගේ නෝනත් එක්ක තමන්ගේ මහත්තයත් එක්ක කාම සේවනයේ යෙදෙන එක නෙමෙයි. එතකොට කාමයේ වර්ධවා හැසිරෙන්න අකමැති අයට ඒක අවශ්‍යම නැති අයට තියෙනවා බුදුදහම තුල අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්න බ්‍රහ්මචාරීව කටයුතු කරනවා. ඒගොල්ලන්ට ගෙවල් ඇලර්ජික් වෙන්න පුළුවන්. නෝන ඇලර්ජික් වෙන්න පුළුවන්. මහත්තයා ඇලර්ජික් වෙන්න පුළුවන්. හැබැයි එහෙනම් අබ්‍රහ්මචර්යා කියන ශික්ෂාපදයෙන් ඉන්න ඕන. හැබැයි නිවර්දි තේරුම දන්න කෙනා මෙතෙන්ට යන්නේ නැහැ. මම ලස්සන කතාවක් කියන්නම් මනෝජ් මහත්තයා. එක වැඩි මිනිස්සෙක් හිටියා. මේ වැඩි මිනිස්යාගේ බිරිඳ කිසිදු මස් මාළු වර්ගයක් ආහාරයට ගන්නෙ නැහැ. ඒ වැද්දාගේ බිරිඳ සෝවාන් වෙලා. සෝවාන් වෙච්ච බිරිඳා. හැබැයි හැමදාම ජේතවනාරාමයට යනවා මේ වැද්දාගේ බිරිඳ බණ අහන්න. ඒ යන්න කලින් වැද්දා මරාපු සත්තු මස් කරලා, මස් කපලා, මස් වියලා, 3-5 අත ගාලා, හොඳන මස් ටික වියලා වැද්දට මේසෙට කෑම ටික ඇරලා තමයි අර උපාසකම්ම ගිහිල්ලා බණ අහන්න. ඉතින් දැන් මේක බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භික්ෂුන් වහන්සේලා මේ මස් කපලා, මස් මිරිස් දාලා අත ගාලා, මස් තම්බලා, මස් ටික මේසුඩින් වියලා තියලා යන කෙනාට කොහොමද ධර්මී පිළිටන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා භික්ෂුණී යම්කිසි මිනිස්සෙක් වසභාජනයක් තියෙනවා. ඔය වසභාජනයේට අතේ අල්ලේ තුවාලයක් නැතුව අත දානවා. මොකද වෙන්නේ? විෂ ශරීරගත වෙනවද නැද්ද? ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා නෑ අල්ලේ තුවාලයක් නැතුව අත දැම්මට විෂ ශරීරගත වෙන්නේ නෑනේ. ඊට පස්සේ අහනවා අල්ලේ තුවාලයක් තියාගෙන අර වසභාජනයේට අත දානවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වස අතේ ගෑවිලා ශරීරගත වෙනවා. ඒ වගේම තමයි චේතනාවක් ඇතුව කරන දේ විපාක තියෙනවා වගේම චේතනාවක් නැතුව කරන දේ විපාක නැහැ. එතකොට කියනවා මේ බිරිඳ මස් කෑමේ ආසාවෙන්වත් එනත්තම් සත්තු මැරීමේ ආසාවෙන්වත් එහෙම නැත්තම් මස් ආහාරයට පිසීමේ ආසාවෙන්වත් එහෙම නෙවෙයි කරන්නේ. එතුමියගේ හිතේ තියෙන එකම දේ තමයි පුරුෂයාට සැලකීම. තමන්ගේ සාමි පුරුෂයාට යුතුයකම සිද්ධ කරන එක. තමන් කසාද බැඳනනම් සාමි පුරුෂයාට සලකන්න ඕන. දරුවෝ තමන්ට ලැබුණා නම් දරුවන්ට ආදරය කරන්න ඕන. දරුවන්ට සලකන්න ඕන. දරුවෝ හොයා බලා ගන්න ඕන. ඒක තමයි තමන්ගේ යුතුයකම. එතකොට ඒ යුතුයකම කරනවා කියලා අර පැත්තෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද චේතනාව තියෙන්නේ මස් කන්නවත් මස් සොයන්නවත් එහෙම එකක් නෙවෙයි. තමන්ගේ ස්වාමියාට සලකන එක. අන්න මේ කරුණු ටික තේරුම් අරගෙන අපේ අය වැඩ කරන්නට ඕනකම තියෙනවා. දැන් මනෝජ් මහත්තයා දැන් සමහර අය පන්සලට යන්න ලැජ්ජයි. සිල් සමාදන් වුණාට පස්සේ ඇත්තටම අපෙන් අහනවනේ දැන් සිල් අරගෙන පළවෙනි මාසේ සිල් ගත්තා. සිල් ගත්තද? සිල් ගත්තා. ඔය හොඳයි. බොහොම හොඳයි. සිල් ගන්න එක හොඳයි. මේ සිල් ගන්න නැති මිනිස්සු කිය. හොඳයිලු සිල් ගන්න එක. අපිට කිය. දෙවෙනි දවසේ සිල් ගත්තා. එහෙනම් ආදත් සිල් අරගෙන නේද? තුන්වෙනි දවසේ සිල් අරගෙන පාරේ යනකොට අහනවා අර මිනිස්සයා මේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි? නෑ සිල් අරගෙන තියෙන්නේ. දැන් මේ මිනිස්සු හිතන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මිනිසුන්ට ප්‍රශ්න තියෙන හින්දා කියලා. නෑ සිල් සමාදන් වෙන්නේ ප්‍රශ්න තියෙන හින්දා නෙමෙයි. සිල් සමාදන් වුණාට පස්සේදී යම් යම් ධර්ම කොටස් එකතු කරගත්තට පස්සේදී තමන්ගේ ජීවිතේට උත්තර හොයාගන්න පුළුවන්කම තියෙනවා. මනෝජ් මහත්තයා අපේ සමාජයේ පාරට බැස්සත්, කඩපිලට ගියත්, පොළට ගියත් අපි ප්‍රවෘත්තියක් බැලුවත් තව ප්‍රශ්න වැඩි කරන එකනේ කරන්නේ. හැබැයි ධර්මයට අවනත වෙලා ධර්ම දේශනාවක් ශ්‍රවණය කළොත් ඉස්සර කාලෙත් මෙහෙම මිනිස්සු ඉඳලා තියෙනවා. මට විතරක් නෙවෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න තවත් අයට තිබිලා තියෙනවා. ඒ අයට මෙන්න බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා. එහෙනම් ධර්මයේ තුල මේ හැම දෙයකටම උත්තර තියෙනවා. ඒතර ඒ උත්තර තියෙන්න නම් ඒව හොයාගෙන යන්න ඕන. ඒ නිසා අපිට උදාහරණ තියෙනවා. මග තරුණයාගේ කතාව, මහෝෂධ පඬිතුමාගේ කතාව. මේව ගත්තොත් එහෙම තාරුණ්‍ය තුල පාර හදන්නේ, ශාලාව ඉදි කරන්නේ, පොකුණ හදන්නේ, ටැප් ලයින් එක දාන්නේ, වතුර ටික මිනිස්සුන්ට බොන්න දෙන්නේ. එතකොට ආරක්ෂාව මම්මාවත් වල සපයන්නේ තරුණයෝ.
එතකොට ඒ ඔක්කොම ධර්මානුකූලව තමයි සපයන්නේ. ඊළඟට ගත්තොත් එහෙම අපේ අතීත කාලයේ ගත්තොත් එහෙම මේ බුදුදහමත් එක්ක කටයුතු කරන හැම කෙනෙක්ම ජීවිතේ සුරක්ෂිත කරගෙන තියෙන්නේ අපේ ධර්මයෙන්. එතකොට තාරුණ්‍යයට පුළුවන්කම තියෙනවා මේ වගේ දේවල් කරන්න. අද වර්තමානයේ තාරුණ්‍ය වෙලා තියෙන්නේ මනෝජ් මහත්මයා යම් කිසි දෙයක් එක පැත්තකට හමාගෙන ගිහිල්ලා කාලයක් යනවා. අර චිත්‍ර ඇන්දේ කුඹුරු කරේ. දැන් කුඹුරු කරන විදිය දන්නෙත් නැහැ, චිත්‍ර අඳින විදිය දන්නෙත් නැහනේ. එතකොට චිත්‍ර ඇඳා කුඹුරු කරා. දැන් ඒ දෙකම නැවතුණා. දැන් ඕන කෙනෙක් ඇඳගත්තු දැන් ඒ දවස්වල තාප්පයකට අත තිබ්බොත් එහෙම බලා ගන්න තුන කෙනෙක්. අර ඒ ආරක්ෂාව නැහැ දැන්. ද කුඹුරක් පුරන් වෙනකොට කුඹුරු කරන ආසාව තරුණයන්ට තිබුණා. එතකොට මේ මෝස්තරයකට කුඹුරු කරනවද? මෝස්තරයකට තාප්පේ චිත්‍ර අඳිනවද? එහෙම නැත්නම් මේ හැඟීමකින් කරන්නේ කාලීනව එන යම් යම් දේවල් එකතු කරගෙන කරන්නේ. හැබැයි ධර්මානුකූලව ජීවත් වෙන පුච්චලයා කවදාවත් තමන් ලබාගත්තු ගුණය අත්හරින්නේ නැහැ. අපේ හැමදෙරෝ එහෙම කියද්දී දැන් අපේ හැමදෙරෝනේ අපි දකින්න දෙයක් තමයි රටක ශ්‍රම බලකාය තාරුණ්‍ය. එතකොට රටක් ගත්තම රටේ සමාජ ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, දේශපාලනය ගැන තාරුණ්‍යයට හොඳ විචාරයක් තියෙන්න ඕන. විචාර බුද්ධියක් තියෙන්න ඕන. අද වර්තමාන ශ්‍රී ලංකේ තාරුණ්‍ය දිහා බැලුවට පස්සේ අපේ හැමදෙරෝනේ වහන්සේ හිතනවාද අපේ තාරුණ්‍යයට විචාර බුද්ධියක් තියෙනවා කියලා. වහන්සේ කිව්වා චිත්‍රාන්දා කාලෙකදී කියලා, කාලෙකදී කුඹුරු කෙටුවයි කියලා කිව්වා. අපි හරි අවබෝධයකින්, හරි දැක්මකින්ද වැඩ කරන්නේ අපේ තාරුණ්‍ය. එහෙම රික්තකයක් තියෙනවා නම් ඇයි එහෙම රික්තකයක් ඇති වෙලා තියෙන්නේ අපේ තාරුණ්‍යයට? ඔව් මනෝජ් මහත්තයා දැන් අපි එක පැත්තකින් ගත්තොත් එහෙම තාරුණ්‍යයටම මේකේ දොස් කියන්නත් බෑ. සාමාන්‍යයෙන් සුතානුකරණය, දිට්ඨානුකරණය මේ ආදි වශයෙන් අනුකරණවාදී සමාජ රටාවක් නේ අපිට තියෙන්නේ. ඒ තුල මම දැන් කියන්න උත්සාහ කරන්නේ මනෝජ් මහත්මයා දැන් මගේ තාරුණ්‍යය. මගේ තාරුණ්‍යය තුල මට දහම තුලින් කරන්නට පුළුවන් උපරිම දෙයක් කරන්නට සහ මට ලබාගත්තු මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක හරි වටින දෙයක්. දැන් අපි හැමෝටම මේ මනුස්සයෝ වෙලා ඉපදුනාට පස්සේදී අපි හැමෝටම තියෙන්න ඕන යම්කිසි කියවීමක්, දැක්මක්. එතකොට දැන් වර්තමාන තාරුණ්‍ය තුළ ඒ තියෙන දැක්ම තමන් විසින් ළඟා කරගන්නට ගියාට පස්සේදී කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද? දැන් මම අර එකවර ඉගෙන ගන්න කාලේ දෙමව්පියෝ අධ්‍යාපනයේ පැත්තට යොමු කරනවා, අධ්‍යාපනයේ කියන කොටසට යොමු කරනවා. හැබැයි ඒකේ ඥානීය පමණයි. ගුණය කියන පැත්ත ගොඩක් වෙලාට යොමු කරනවා අඩුයි. එතකොට කියන්නේ ගුණ නැන බෙලෙන් යොතු පුතුමී ඊතා ගරු කරන්නේ. එතකොට වර්තමාන තාරුණ්‍යයට නිවර්දි මඟ පෙන්වන්නට අවස්ථාවක් යොදාගන්නේ නැහැ සමහර වෙලාවට දෙමව්පියෝ. ඒකයි මම කරන්නේ බණ දන්න බුදුවරු බණ කියන්න ඕන ගිය ඇතුළේ ඉඳගෙන. දැන් අනයි බණයි දෙකක් අපිට තියෙනවා. එතකොට දැන් පහුගිය දවස්වල අපි දැක්කා අපච්චි කෙනෙක් කොස්සෙන් ගහපු අවස්ථාවක්. ඉතින් ඇත්තටම ගත්තොත් වර්තමාන තාරුණේ ඒ අපච්චි අසාධාරණ නැහැ. 10,000 වතාවක් සාධාරණයි. ඒ වගේ සමහර අයට කේන්තියක් තරහක් එනවා. ඒ තරහ සහ කේන්තිය කියලා කියන්නේ ආදරය නිසා හිතේ ඇති වෙන එක. දැන් ඒ තාත්තා උඹ තව මගේ තාවුස අරගෙන ඔබ ජීවත් වෙයන් කියලා කීපාරක් නම් මූණ ඉබින්නේ නැද්ද අර දරුවගේ? තුරුල් කරගන්නේ නැද්ද ඒ දරුවගේ? කන්න බොන්න Tamanට බඩට කන්න තිවිච්ච එක ගුලි කරගෙන ඇහිලා දරුවට කී වතාවක් නම් බඩට කන්න දෙන්නේ නැද්ද? කොච්චර සුසුම්ලන්නේ නැද්ද? එතකොට එදා දවසේ කොස්සක් අරන් ගහන්න තරම් ඒ මානසිකත්වයේ ව්‍යාකූල වුණේ මගේ දරුවා මෝඩයෙක් කරන්න බෑ. අඥානයෙක් කරන්න බෑ. එතකොට මේ රටට සමාජයට පිළිලයක් වෙන මිනිහෙක් කරන්න බෑ. නිසා හොඳ කෙනෙක් කරන්න ඕන. අන්න ඒ නිසා තමයි ෆෝන් එක අරන් ගේම් එක ගහනකොට ඕක ගහන්න එපා ඔබ පාඩම් කරපන් කියන වචනේ කිව්වේ තාත්තා. ඒක ටිකක් දරුණුවට කියවුණා. ඒ කියන්නේ අපිට දඬුවම් තුල තියෙන්නේ මනෝජ් මහත්තයා ඉස්සර කාලේ තිබුණේ අපිට ඒකේ කරුමෙත් එක්ක එක පැත්තකින් ඒ තාත්තට අත්දැකීම සහ දරුවට ඒක වුණා. ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ මම. ඒක ගත්තොත් එහෙම අපිට තිබුණේ වේවැල් කෝටු නාරන් සියඹලා අතු කිතුල් පොල් ඉරට්ටු වැල් කහ බිලිය යුතු මේ හැම ඉපල් මගේ දැසට නොපෑ යුතු පමා නොවි යම් යකුරට මේමත් වේවැල් කෝටු නාරන් සියඹලා අතු ඔය ඉතින් කොහුවා සමානයි. ඒකට කොයි තරම්නම් ඒ ගුටි කාලා තියෙනවද? ඒ කියන්නේ දඬුවම කියන එක තියෙනවා. ඒ දඬුවමත් එක තමයි යන්නේ. ඒකට වර්තමාන තාරුණ්‍ය
දෙමව්පියෝ පිළිගන්නේ නැහැ. ලංකාවේ වැඩිපුර වෙලා තියෙන එකයි. වර්තමාන තාරුණ්‍ය දෙමව්පියෝ පිළිගන්නේ නැහැ. දෙමව්පියෝ තාරුණ්‍ය පිළිගන්නේ නැහැ වගේම සමහරලාට දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම අපේ සිංහලයාගේ ආගම හැටියට බුදුදහම තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත්තු රටේ දහම හැටියට බුදුදහම තියෙනවා. එතකොට ඒකත් දැන් පහුගිය කාලේ උත්සාහ කරානේ මේකෙන් ඉවත් කරගන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආගම බුදුදහම මේ කියන්නේ ආණ්ඩුවේ ආගම නෙවෙයි බුදුදහම ශ්‍රී ලංකාවේ ආගම. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගම බුදුදහමයි කියන්නේ එකට නෙවෙයි ගියේ ශ්‍රී ලංකාවේ ආගම බුදුදහමයි. එතකොට ශ්‍රී ලංකාවේ ආගම බුදුදහම උනත් ආණ්ඩුවට ඒක අදාළ නැහැ. එතකොට දහම තුලින් වෙන් කරනවා. දැන් ඔක කොමියුනිස්ට්වාදී රටක් වෙච්ච චීනය අනුගමනය කළා. චීනි තුනේ බුදුදහමනේ. බුදුදහම අයින් කළා ඒගොල්ලෝ. බුදුදහම අයින් කරලා ඒගොල්ලෝ ඕන රිසිතේ තරුණයන්ට හැසිරෙන්නට දුන්නා. අද ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ලන්ට ලැබිලා තියෙන සමාජ රටාව මොකද්ද? ගෙම්බෝ කන, මීයෝ කන, ගැරන්ඩි කන, බාගෙට මරාගත්තු නයි කන රටක්. ඒ වගේම තමයි දරුවෙක් ඉපදෙන්න ගියාට පස්සේ වැටෙන දරු ගැබ කලලය අරගෙන සුප් එකක් හදලා බොන්න පුළුවන් සමාජයක් ඕන්ට ගොඩ නැගිලාද? එතකොට මේ මානව ගුණධර්ම කොහෙද යන්නේ? එතකොට අපේ තරුණයන්ට ඒ වගේ රටක්ද මේ නිර්මාණය කරගන්න ඕනකම තියෙන්නේ. අපේ තාරුණ්‍ය ඒ තැනටද මේ යොමු වෙන්නේ? ගෝත්‍රික පැත්තට දැන් මේ යොමු වන්නේ මොන පැත්තකටද මේ? එතකොට ඊට වඩා වටින කියන දහමක් අපිට ලැබිලා තියෙනවා. එතකොට නිවැරදි චින්තනයක් සිතීමේ විමසීමේ නිදහසක් තාරුණ්‍යයට තියෙන්න ඕනකම තියෙනවා. එතකොට අපි හිතමු සමහරවිට මට උගන්වපු අම්මා 3 පන්තියට විතරයි ගිහින් තියෙන්නේ. 3 පන්තියට විතරයි. එද අපේ අම්මගේ අම්මා 3 පන්තියටවත් ගිහිල්ලා නැහැ. හැබැයි ඒගොල්ලෝ හැමෝම කිව්ව ඉගෙන ගන්න උගන්වන්න පුළුවන් වෙන මට්ටමින් තමන් කුලි වැඩ කරලා දුක් විඳලා අවුවේ පිච්චිලා වැස්සට තෙමිලා ලෙඩකටවත් බෙහෙත් පෙත්තක් ගන්න නැතුව අපිට කිව්වා ඉගෙන ගන්න කියලා වියදම් කළා. දැන් අපි ඉගෙනගෙන යනකොට අම්මා 3 පන්තියට ගියා. දැන් මම 3 පන්තිය පාස් කරලා 5 පන්තියත් පාස් කරාට පස්සේදී අම්මට වඩා මට ඉගෙනුම පිළිබඳව අවබෝධයක් තියෙනවා. එහෙනම් මං සතුටු කරන්න ඕනේ අම්මවයි. සතුටු කරන්න ඕනේ තාත්තවයි. අකුරු දන්නේ නැති අම්මා අපිව එක්කරගෙන පාසලට එක්කරගෙන යනකොට කොහොම හරි ඉගෙන ගන්නට කියලා අකුරු දන්නේ නැති අප්පච්චි හැමදාම ඉස්කෝලේ යන්න නැගිටපන් කියලා උදේ පාන්දර වතුර එකක් ගහනකොට අකුරු දන්නේ නැති අම්මා අප්පච්චි හවසට පේලියට වාඩි කරගෙන පොතපතේ තියෙන ටික පාඩම් ටික පේලියට බලලා කියලා දෙනකොට ඒක හරි පුදුමයි. ඉතින් අපිට තාරුණ්‍ය තුල හැම වෙලාවෙදිම බලන්නට ඕනකම තියෙන මනෝජ් මහත්මයා මෙන්න මේ කාරණා. ඒක තමයි බලන්න ඕනේ. නමුත් අපේ තාරුණ්‍ය ඔක පිළිගන්නේ නැහැ. එතනින් අත්තරියනම් අත්තරපු තැන ඇතෑරුණා. එතන ඉඳලා සමහර ලාවට අපේ Facebook අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාකාරී සමාජිකයෝ ඉන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට නොඑක ආකාරයේ සමාජ විරෝධී කියන්නේ ඕනම දෙයක් දකින්නෙම වැරදි විදියට දකින අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම දැකලත් වැඩ කරන අය ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලොන්ට සමහරලාට දැන් අපි කොහොමද කොතනද කතා කළේ? මම Facebook එකේ මගේ අදාළ එක දැම්මා. ඒතකොට Facebook එකේ අදාළ කමෙන්ට් එක දාන්න. අදාළ පෝස්ට් එක දාන්නත් Facebook එකේ යන්න රුපියල් 99 ඉල්ලගන්නේ තාත්තගෙන්න. රුපියල් 99 ඉල්ලගන්නේ අම්මගෙන්න. එහෙමනම් මොකද්ද මේ තාරුණ්‍ය? වර්තමාන තාරුණ්‍ය තියෙන්නේ ඔතන. ඒක නිසා තමන් මහන්සියෙන් තමන්ට උපයන්න පුළුවන් ආකාරයට යමක් කරගෙන මේ පාරේ ඇවිදගෙන යනකොට රස්සාවල් අනන්තය අප්‍රමාණයි. පාරේ හැමතැනම රස්සාවල්. ගමේ හැමතැනම රස්සාවල්. නගරේ හැමතැනම රස්සාවල්. ඒක මොකද්ද තියෙන්නේ? එතකොට මනෝජ් මහත්තයා අපිට මේ වෙලා තියෙන්නේ අපි අවදි වෙලා නැහැ. පළවෙනි කාරණා 3ක් තියෙන බුදුදහමට අනුකූලව අපේ ජීවිතය ගත කරන එක. ඒ කාරණා 3 අපි මූලික වශයෙන් අරගෙන බැලුවොත් එහෙම පළවෙනි එක තමයි අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. යම් කිසි දෙයක් ඕනම තැනක යමක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඊළඟට අපේ කීකරු භාවය තියෙන්න ඕනකම තියෙනවා. ඊළඟ එක විනය.
මේ ටික අපිට නැත්තම් යමක් අපි ඉගෙන ගත්තේ නැත්තම් අපිට කිසි දෙයක් දැන් අපි මොනවද ඉගෙන ගන්න ඕන කමති? අපි හිතමු මේ කොත්තු රොටි දාන්න ඉගෙන ගත්ත කියලා. හවසට බලන්න කඩවල් කීයක් තියෙනවද කියලා. තරුණයෝ. එක ගෑනු ළමයෙක් නැහැ කොත්තු රොටි දාන්න. ඔක්කොම කොල්ලෝ ඉන්නේ. බලන්න ගිහිල්ලා. නේ ආප්ප පුච්චන්නේ කොල්ලෝ. කොත්තු රොටි පුච්චන්නේ කොල්ලෝ. අනිකොත් ආහාර ටික සකස් කරන්නේ කොල්ලෝ. තරුණයෝ. කොච්චර එහෙම කරන්න පුළුවන්කම තියනවද? ඒ රස්සාවල්. කෑම ටික වියන එක. ඊළඟට තවත් ගොඩක් දේවල් අපිට අපි හිතමු ඉංජිනේරුවෙක්ගේ ගේ හදන්න මේසන් හැන්ද ගන්නේ නැහනේ ඉංජිනේරුවෙක්. ඒක ගන්නේ තරුණයෙක්. ඒකට ඒ අන්නේ තැන්වල අපේ තියෙන කියවීම එතන අපේ ආර්ථිකය සකස් කරගන්න. දැන් අපි අතට කීයක් හරි හොයාගන්න. අපේ ජීවිතය යහපත් කරගන්නට අපි හිතන්නට ඕනකම තියෙන ඔන්න ඔතන. ඒ නිසා පළවෙනි දේ ඉගෙන ගන්න ඕන. මොනවා හරි ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගන්න යන ගමනේදී අපේ ළමයින්ගේ තියෙනෝනේ පුදුම කම්මැලිකම. කම්මැලිකමක් තියෙනෝනේ. ඒ කම්මැලිකම කියලා කියන්නේ මොකද්ද මනෝජ් මහත්තයා? දැන් අත්තොත් පළවෙනිම එක තමයි උදේට නැගිටින්න කම්මැලි. නැගිටින්නේ නැහනේ. දැන් නිකන් බැලුවොත් එහෙම දැන් අපි උදේ නැගිටිනකොට සත්තු ඔක්කොම අපිට කලින් නැගිටලා. උන් යන ඉස්කෝලේකුත් නැහැ. උන් යන මේ උන් කරන රස්සාවකුත් නැහැ. උන් යන ඉස්කෝලේකුත් නැහැ. උන් කරන ව්‍යාපාරිකුත් නැහැ. කිසිම දෙයක් නැතුණාට අපිට කලින් උන් නැගිටලානේ බලන්න. දැන් උදේ පාන්දර කඩේ මුදලාලේ නැගිටින්න නැත්නම් අපි උදේ පාන්දර කඩේට ගිහිල්ලා පැය ගාණක් අපේ ලංකාවේ බලන් ඉන්නෝනේ කඩේ අරිනක. ආයතනයකට වැඩක් කරගන්න ගියොත් එහෙම ආයතනය අරිනකම් බලාගෙන ඉන්න එපා. අපි උදේ පාන්දර නැගිටට වැඩක් නැහැ නේද? ඒකට දැන් සත්තු ඉස්කෝලේ යන්නේ නැත්නම් ඉස්කෝලේ යන්නේ නැති සත්තු ටික ඔක්කොම උදේ නැගිටලා. ඉස්කෝලේ යන සත්තු ටික නිදි. ගේ ඇතුලේ. රස්සාවට යන සත්තු ටික නිදි. රස්සාවට යන්නේ නැති සත්තු ටික නේද? කම්මැලිකම පළවෙනි එකදී මේ තාරුණ දෙක ඇත්තටම මහා රැයට නිදි මරනවා. උදේ සමහරකට 10 11 වෙනකන් නිදා ගන්නවා. ඉතින් ඒ තාරුණ්‍ය දකින්නේ නැහැ එලියක්. ඉරු පායේ නැහැටි. එතකොට ගස්වල මල් පෙපෙන හැටි. අපේ පරිසරයේ තියෙන වෙනස්කම් ඇති වෙන හැටි මේ කිසිවක් වුන් දකින්නේ නැහැ. ඉතින් එහෙම නොදකින්න තාරුණයක් අපි කොහොමද මනෝජ් මහත්තයා ඉස්සරහට අරගෙන අපි කරන්න ඕනේ ඒක දකින්න පැත්තට ගෙනියන්නේ. අපේ තාරුණ්‍ය නිවැරදි මාවතකට යොමු කරන්නේ කෙසේද? ඊට බුදුදහමේ මඟ පෙන්වීම කොහොමද යන්නයි අද සාකච්ඡාව අපි සූදානම් ගම්මැද දම්සවියෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම්සවිය සමග. අපේ හමුදුරුනේ දැන් අපි දකින අපේ තාරුණ්‍ය විශේෂයෙන්ම රටකට නායකත්වයක් දෙන්නේ තාරුණ්‍ය. රටක පෙරගමන්කරුවන් තාරුණ්‍ය සහ ඒ පෙරගමන්කරුවන් තෝරා ගැනීමේදී හෝ නැත්නම් ඒ සමාජ ක්‍රියාවලියේ මූලිකත්වය ගන්න තාරුණ්‍ය. වර්තමාන වෙද්දී අපේ හාමුදුරුවෝ දකින්නවද අපේ තාරුණ්‍ය මේ කියන සමාජ ප්‍රශ්නවලදී ඒක තමන්ගේ අතට අරගෙන ඊට පිළිතුරු හොයනවා. එහෙම නැත්නම් දැන් මේ හොඳම උදාහරණයක් අපේ හැමෝටම දැන් කොරෝනා වසංගතය යම්තාක් දුරකට පාලනය වෙලා තියෙන අපේ රටේ. දැන් අපිට අලුත් පිම්මක් අලුත් හුස්මක් අරගෙන යා යුතුව තිබෙන කාල සීමාවක්. ඒ කාල සීමාව ඇතුලේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න ගොඩක් අපි විසඳගත යුතුව තිබෙනවා. මේකට නායකත්වය දෙන්න ඕනේ තාරුණ්‍ය. ඒ නායකත්වයේ තාරුණ්‍ය කොහොමද වෙන්න ඕනේ? එහෙම අපට දෙන්න පුළුවන් තාරුණ්‍යයක් අද ඉන්නවද? ඉන්නවා නම් කොහොමද ඒ නායකත්වය දෙන්න ඕනේ මේ මොහොතේ මේ අවස්ථාවේ? ඔව් මනෝජ් මහත්තයා දැන් අර අපි කතා කරන්නේ අපි චිත්‍රාන්දින එක පිළිබඳව කුඹුරු කරන එක පිළිබඳව. අපි මේ චෝදනාව තාරුණ්‍යයට දැන් මම එකෙල්ලේ යොමු කරනකොට මගේ දැක්ම උනේ තාරුණ්‍යයට මඟ පෙන්වන කොටසක් ඉන්න ඕන කියන එක. තාරුණ්‍යයට නමුත් දැන් වර්තමානයේ තුල අපිට එහෙම පේන්නේ නැහැ තාරුණ්‍යයට මඟ පෙන්වනවා. තාරුණ්‍යයට මඟ පෙන්වීම කෙසේ වෙතත් තාරුණ්‍ය අන්දලා තාරුණ්‍ය නොමග යවන. ඒක නිසා නායකයෝ ගත්තොත් එහෙම නායකයෝ තාරුණ්‍ය තුල තියෙන හැඟීම් තේරුම් ගත්තු නායකයෝ වර්තමානයේ නැහැ. කියන්නේ අපේ සමාජයේ ඉන්නේ තරුණ නායකයෝ නෙවෙයි. තරුණ නායකයෝ නෙවෙයි. එතකොට ඒ කියන්නේ ඒ නායකයන්ට
දැක්මක් නැහැ වර්තමාන තාරුණ්‍ය කොහෙට හරි මෙහෙවන්න. දැන් එතකොට ගත්තොත් එහෙම තාත්තගෙන් පුතාට පුතාගෙන් පුතාගේ පුතාට වගේ යන එකක් නේ තියෙන්නේ. දේශපාලන අරගලයේ ගත්තොත් එහෙම. එතකොට ගමේ තරුණයෙක් හදන්න ගමේ දේශපාලන නායකත්වයේ පෙරමුණ ගන්නෙ නැහැ. තමන්ගේ පුතා හදාගන්න බලන්න. එතකොට දැන් හැබැයි අන්නේ වෙලාවට වර්තමාන අපේ රටේ තාරුණ්‍ය තේරුම් ගන්න ඕනකම තියෙනවා. අර පක්ෂය අපේ මුත්තගෙකුත් නෙවෙයි 100ගෙකුත් නෙවෙයි. ඒ නිසා 100ගේ එකක් නම් තාත්තටයි තියෙනවා තාත්තගෙන් පස්සේ මටනේ. අන්න එහෙනම් බදාගෙන හිටියට කමක් නැහැ. හැබැයි අයිති වෙන කට්ටිය ඒක අයිති කරගන්නකොට අපි එතනට විකල්ප මතයක් අපි තුල තියෙන්න ඕන. ඒක අත්හරින්න බැරි කමක් නැහැ. ඒක අපේ තාත්තගෙත් නෙවෙයි නම් ඒක අපේ මුත්තගෙත් නෙවෙයි නම් අපිට අත්හරින්න මනෝජ් මහත්තයා පුළුවන්. හැබැයි වර්තමානයේ තාරුණ්‍යය තුල හිතන්නේ නැහනේ. ඒකට හිතන්නේ නැති පළවෙනි දේ තමයි අර බාහු සච්ඡංච සිප්පංච කියන එක නැති නිසා. බාහු සච්ඡංච සිප්පංච කියන එක නැති වෙයි කියලා කියන්නේ තමන් යමක් ඉගෙනගෙන නැහැ. තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න ක්‍රමවේදය හඳුනගෙන නැහැ වර්තමාන තරුණය. ඒක නිසා කාගෙන් හරි දෙයක් අරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන තැනදී කාට හරි වහල්කමක් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක නෙවෙයි රටේ තාරුණ්‍ය තුල වෙන්න ඕනකම තියෙන්නේ. හරි දේ දකින්න ඕන. වැරදි දේ වැරදි කියලා ඒ තැන කියන්න පුළුවන් අපිට පිටකොන්දක් තියෙන්න ඕන තාරුණ්‍යට. ඒක හරියට දකින්න ඕන. දැන් ඔය හොඳම තාරුණ්‍ය තියෙන කියන්නේ අකීකරුකම ලෝකෙට පෙන්නපු ප්‍රධානම තරුණයා කවුද කියලා බැලුවොත් එහෙම සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරයා තරම් අකීකරු වෙච්ච තරුණෙක් ආයේ ලෝකේ නැහැ. සුද්ධෝදන රජතුමාගේ බැරියර් ඔක්කොම තිබුණේ සිද්ධාර්ථ යන්නේකටනේ. මුළු නගරෙම තාප්පෝලින් වෙන් කරලා රම්‍යසුරම්ම සුබ කියන මාලිගා තුන හදලා මොනතරම් බලාපොරොත්තුවක් එක්කද සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයා හිර කරගෙන හිටියේ. හැබැයි ඒ තාත්තට විරුද්ධ වුණානේ. හැබැයි ඒ තාත්තට විරුද්ධ වුණේ වැරදි ගමනක් යන්න නෙවෙයි නිවැරදි මඟ දැනගත්තු නිසා ඒ තාත්තට විරුද්ධ වුණේ. දැන් අද තාත්තලාට විරුද්ධ වෙන්නේ ඇයි? හරිම ඒකනේ. දැන් අද තාත්තලාට විරුද්ධ වෙන එකේ යම්කිසි සාධාරණයක් තියෙනවා. ඒ තාත්තලා වැරදි මගනේ යන්නේ. තාත්තා කියන්නේ පුතේ මෙයාගෙන් පස්සේ මෙයාට මෙයාගෙන් පස්සේ මේක අපි ඒක නිසා මේකෙම එන්න ඕන. නැත්තම් මේ මොලේ කල්පනා කරලා මේක හිතලා බලලා රටට වැඩදායක පුජ්‍යලෙක් වෙයන් කියලා කියන්නේ නැහැ. අපේ අම්මා ඒ දවස්වල කිව්වේ මුනිසිරිපා සිඹිමින්නේ සමනොලගිරි මුදුනින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ භාෂාව ගැන කතා කළා. ධර්මය ගැන කතා කරා. මේ මගේ ඇඟේ වැදිලා හමාගෙන යන සුළඟත් එන්නේ මුනිසිරිපා සිඹින්නේ සමනොල කන්දේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සිඹගෙනයි උඹගේ ඇඟේ වදින ඔය සුළඟ එන්නේ. ඒක විඳගෙන නිදාගනින් කියලා කිව්වේ. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. නිදි කරනකොට අම්ම කියනවා ජාතිය කියන්නේ රන් විමානයක්. ආගම කියන්නේ මැණික් පහනක්. අන්න ඒක රැකගන්න පුළුවන් නම් විතරයි උඹ ජාතියේ පුතෙක් වෙන්නේ. මගේ පුතෙක් වෙන්නේ නැත්තම් රටේ පුතෙක් වෙන්න කියලා. අද කියන්නේ එහෙමද? ජාතිය ගැන කිසිදු හැඟීමක් නැහැ. මොන හැඟීමක්ද ජාතිය ගැන? ආගම ගැන කිසිම හැඟීමක් නැහැ. ළමයි දෙන්නේ ගෙදර ඉන්නේ. ඉතින් ආගම කොහෙද රකින්නද? ජාතිය කොහෙ රකින්නද? කොහොම හරි මොකක් හරි ඉගෙනගෙන රට පැනපන් කියලානේ කියන්නේ. ඉතින් එහෙම යෝජනා එන නායකත්වය අපේ පළවෙනි නායකත්වයේ ගෙදර ඉන්න තාත්තා, දෙවෙනි නායකත්වයේ ගෙදර ඉන්න අම්මා, එතනින් එහා ඊළඟට අපිට නායකත්වය දෙන්න ගුරුවරු. දැන් ඒගොල්ලොත් වැඩ නවත්තලා. සාධාරණ අසාධාරණකම් පැත්තකින් තියන්නකෝ. ඒගොල්ලොත් දැන් වැඩ නවත්තලා. එතකොට මේ ගුරුවරු කියන කොටස දරුවෝ ගැන හිතන්නේ නැත්නම් රට ගැන හිතන්නේ නැත්නම්, දෙමව්පියෝ කියන කොටස රට ගැන හිතන්නේ නැත්නම් දරුවෝ ගැන හිතන්නේ නැත්නම්, වැඩිහිටියෝ කියන කොටස රට ගැන හිතන්නේ නැත්නම් දරුවෝ ගැන හිතන්නේ නැත්නම්, අනාගත පරපුර ගැන හිතන්නේ නැත්නම් මේ අවුරුදු 5කට බලය ගන්න ආපු පාලකයෝ ඒගොල්ලොන්ගේ දරුවෝ ගැන හිතන වෙරෙන්න අපේ දරුවෝ ගැන හිතයි. ඒක නිසා අන්න තාරුණ්‍ය තේරුම් ගත යුත්තේ කොන්ද කෙලින් තියාගෙන මෙන්න මේක. එහෙම නැත්නම් අපේ තාත්තාර පැත්තේ හිටියා.
අපේ අම්මා මේ පැත්තේ හිටියා. අපේ සීයාගේ කාලේ ඉඳලා මේ පැත්තේ හිටිය කියලා මෙන්න මේ වැරදි මතේ සමාජගත කරන්න ගියාට පස්සේ තමයි අපි දැන් අද ඇත්තටම රටක් ජාතියක් අපිට අහිමි වෙනවා. ඒ දවස්වල වීරපුරන් අප්පුලා ගොංගාලේ ගොඩ බණ්ඩාලා මේ වගේ ගත්තට පස්සේදී ඒ වගේ ජාතික වීරයෝ බිහි වුණා. දැන් මට කියන්නකෝ මනෝජ් මහත්තයා ධර්මපාල තුමාගෙන් පස්සේ මේ රටේ අවුරුදු 100ක් ඇතුළත බිහි වෙච්ච එක ජාතික වීරයෙක්. එක ජාතික වීරයෙක්. යන්තම් මැනිකේ මගේ හිතේ ගිලි විතරයි යන්තම් රටෙන් එළියට ගියේ. එතනින් එහා පැත්තේ ජාතික වීරයෝ බිහි වුණේ නැහැ. කොස්දුන් පියා හිටියා. බද්දුන් පියා හිටියා. හැබැයි ජාතියේ පියෙක් අපේ නම් කරේ නැහැ. කුහකකම. අපේ රටට අපිට ධර්මපාලතුමා නම් කරලා දුන්න නම් ජාතිය පියා කියලා. කොච්චර වටිනවද? තරුණයෝ පෙළ ගැසීමක් ඇති වෙනවා. එහෙම පෙළ ගැසීමක් ඇති වුණා නම් රට යහපත් මාර්ගයකට යනවා. නමුත් එහෙම පෙළ ගැසීමක් ඇති කළා නම් ඒකනේ ධර්මපාලතුමා කිව්වේ බල දියසෙන් කුමාරවරු ඉපදෙනකම් බලන් ඉඳී. හැබැයි ඉපදෙන්න ඉන්න දියසෙන් කුමාරවරු උන් තිඹිරිගේ ඇතුළතදීම මරලා දානවා කියලා. ඒක නිසා එහෙම ජාතික නායකත්වයන් බිහි වෙන්නේ නැහැ. අපිට ඕන කරන සමාජ රටාවක් අපි කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒ වෙන්නේ නැහැ. හැබැයි තාරුණ්‍ය මේ ගැන හිතන්න ඕනකම තියෙනවා. දැන් අපි මේ ජීවිත කැප කරලා තියෙන්නේ ආගම දහම් වෙනුවෙන්. ඒ කැපකිරීමෙන් තමයි මේවා බය නැතුව අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම කොන්දක් තියෙනවා. ඒ නිසා ඒ දවස්වල මහා සංඝරත්නය පෙරටුකටගෙන තමයි සියල්ල උනේ. දුටුගැමුණු රජතුමා දැන් අපි තාරුණ්‍ය ගැන කිව්වොත් අපි කල්පනා කරන්න ඕන මේ රටේ තිස්ස රජතුමා තරුණ රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමා තරුණ රජ කෙනෙක්. සද්ධාතිස්ස රජතුමා තරුණ රජ කෙනෙක්. දේවත්වයට පත් වෙලා අදටත් තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජතුමා. වළගම්බා රජතුමා. ඒ වගේ රජවරු ගත්තොත් එහෙම තරුණ රජවරු හිටියේ. වයසට ගිහිල්ලා බලය අරගෙන හිටපු මිනිස්සු හිටියේ නැහැ. ඒ රජවරු නිරන්තරයෙන් මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසප පිණිස නෙවෙයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිතේ කියලා. ඒව වචනවලට විතරක් සීමා වුණේ නැහැ. ඒව ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක අද්දටත් රුවන්වැලි සෑය මිරිස වැටිය මේ වගේ ඒ රජවරු හදපු වෙහෙර දාග ටිකක් විතරයි අපිට වඳින්න තියෙන්නේ. විදේශයේ ඉන්න අයට බලන්න සංචාරක පුරවරයක් කරන්න මොනවද අපිට තියෙන්නේ? අර පැරණි රජවරු හදපු ටික. ඉතින් මේවට තාරුණ්‍යයෙන් උදව් ලැබුණා. ඒක නිසා ඒ තාරුණ්‍ය හරියට තේරුම් ගන්න ඕනකම තියෙන අපි යා යුතු මඟ මොකද්ද කියන එක. නිවැරදිද මේ අතේ පැලවෙන අල්ලේ පැලවෙන පච බොරු වපුරනකොට අදත් අහුවෙල හෙටත් අහුවෙල ඉන්නෝ නම් අපේ තරුණකම මොකද්ද? නිසා මේකයි අපි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. ඒ තරුණකම අපිට තේරුම් ගත්තොත් එහෙම අර බාහු සච්චංච සිප්පංච අපේ ඉගෙනගත්තු දේ අපි ප්‍රයෝජනයක් වෙන්න ඕන. අපි කැමති නැද්ද ඇමරිකාව වගේ වෙන්න? රුසියාව වගේ වෙන්න? සිංගප්පූරු වගේ වෙන්න? මැලේසියාව වගේ වෙන්න? අපි කැමති. හැබැයි මේ යන විදියට අපි මැරිලා තව ආත්ම 100ක් ඉපදුනත් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තේ ඒව වෙන්නේ නැහැ. අපේ හොඳට දැන් ඔබ වහන්සේ එහෙම කියද්දී අපේ මේ තාරුණ්‍යයට දැනුම තිබෙනවා. දැන් අපි මේක ලෝකය කියන්නේ විශ්ව ගම්මානයක්. අනිත් පැත්තෙන් අපි තවත් කුඩා කරොත් මේ අපි විශ්ව මිනිස්සු ලෝකෙත් එක්ක අපිට ගනුදෙනු තියෙනවා, අපිට අත්දැකීම් තියෙනවා. හැබැයි අපි දකින්නේ අපේ තාරුණ්‍යයෙන් අපි වැඩක් ගන්නවද? එහෙම නැත්නම් හැකියාව තියෙන, දක්ෂතා තියෙන තරුණියුන් අර උපන් ගෙයිම අර මරලා දානවාද කියන ප්‍රශ්නේ අපිට තිබෙනවා. නැත්නම් මේ තරුණයින්ට ඇයි අපි ඉදිරියට එන්න දෙන්නේ නැද්ද? මේක කොතනක හෝ අපට අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවනේ. එහෙම වගේම තමයි අනිත් පැත්තට කතා කරොත් අපි තරුණයන්ට මතුවෙන්න ඉඩක් හම්බෙන්නේ නැද්ද? නැත්නම් තරුණයෝ ස්වභාවිකවම මේ සිස්ටම් එක නැත්නම් මේ ක්‍රමයේ ඇතුලේ මේ ඒ පිරිස එක පැත්තකින් තමන්ගේ හැකියාව දක්ෂතා සමාජය තුළ මතු කරන්නේ නැති තත්වයක ඉන්නවද කියන කාරණා. දැන් සමහරව ඉන්නවා රට අතහැරලා යනවා. මේ රටේ මේ ක්‍රමය ඇතුලේ අපිට ජීවත් වෙන්න බෑ. අපි බලාපොරොත්තු තැනට යන්න බෑ. දැන් ඔබ වහන්සේ කිව්වා ඇමරිකාව සිංගප්පූරුවක් කරන්න අපට හම්බෙන්නේ නැහැ මෙහෙම ගියොත් කියලා. ඉතින් දැන් ඒ වගේ සමාජයක් ඇතුලේ ජීවත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය උගතුන් බුද්ධිකලනයක් සිද්ධ වෙනවා. එතකොට මේ කොතනක හරි මේ රික්තකයක් තියෙන එක්ක මේ පාලකීන් තරුණට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් තරුණින් ඉදිරියට එන්නේ නැහැ. ඉස්සරහට එන්නේ නැහැ. කොතනද මේ තියෙන ප්‍රශ්නේ? අපේ රටේ ඒ කියන්නේ අර ටිකක් අර අත්තරීම කියන එක ගත්තොත් එහෙම දැන් අර සාමාන්‍යයෙන් අඩු මේ අපිට තියෙන ළඟම නායකත්වය ගත්තොත් තාත්තානේ. තාත්තා තරුණියක් කසාද බැන්දත්
ඉඩම නම් ලියලා දෙන්නේ නැහැ නේ. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නිසා දන්නවා. දෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැත්තේ එයාට අවිශ්වාසයි තමන්ගේ දරුවා. ඇයි? ඒ දරුවට නිවැරදි දේ කියලා දීපු නැති නිසා තමයි ඒ අවිශ්වාසවන්ත වෙන්නේ. ඒගොල්ලොන්ට නිවැරදි දේ කියලා දීලා නැහැ. කියලා දීපු නැති නිසා ඒ තරුණයව අවිශ්වාසයි. අන්න එතනින්ම නම් මේක පටන් ගන්න. ඊට පස්සේ මැසිවිලි ගොඩක් නේ තියෙන්නේ. එතකොට මේ අම්මට තාත්තට සලකනවා කියන එක මේ අදීයාපු එකක් නෙවෙයි. දැන් තාත්තා අම්මා අවසානයේදී අපේ රටේ මෙච්චර ධර්මයේ තියෙන රටේ වැඩිහිටි නිවාස වලට මහලු බඩන් වලට යොමු වෙන තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ඒ නැතුවත් අනිත් අය ගෙදර ඉන්නවනේ 180ක් ගෙදර ඉන්න අය අර මහලු මඩම ඉන්නවටත් වඩා අන්ත දුකක් විඳින්න ගේ ඇතුලේ. තාත්තා කියනවා කත් ඇදලා හම්බ කළා ඌටත් මං ඉගැන්නුවා ඉස්සර නම් මගේ පුතා දැන් නම් මං උගේ පුතා කියලා කියනවා. ඒ තත්ත්වෙට වැටිලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ අර ඒ තාරුණ්‍යයට මඟ පෙන්වන්න එක හිර කරගත්තා. අවස්ථාව දුන්නේ නැහැ. ඒක තියෙනවා නායකත්වයන් ඔක්කොම අරගෙන බලන්න. දැන් වර්තමානයේ අපේ රටේ ඉන්න නායකයෝ ටික අරන් බලන්න. තරුණ නායකයෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ශාසනීය පැත්තෙන් ගත්තත් ඒත් එහෙමයි. දේශපාලනයේ පැත්තෙන් ගත්තත් ඒත් එහෙමයි. අපි කියන්නේ ඒ තියෙන සීලෝර්ධ, වයෝර්ධ, ගුණෝර්ධ පැත්ත නැති වෙන්න හොඳ නැහැ. ධර්මදර, විනයදර ඒ පැත්ත නැති වෙන්න හොඳ නැහැ. ඒ අයගේ අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. ඉතින් අපි මේ අවවාද අනුශාසනා ලබා ගන්න කාගෙන්ද? වයෝවෘද්ධ, ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ, සීලෝවෘද්ධ එහෙම අයගෙන්ද? ඒ නායකත්වයන් තුල තියෙන ඒ වගේ දේවල්ද? අන්න ඒකයි අපි බලන්න ඕනකම තියෙන්නේ. එහෙම අය ඉන්නවා. හැබැයි අතලොස්සා. ඒ අය වහලා තියෙන්නේ. එයාට ඉස්සරහට එන්න බෑ. කුණු ගොඩට එකතු වෙන්නෙම මනෝජ් මහත්තයා කුණු. මල් ගොඩට එකතු වෙන්නේ මල්. ඉතින් මල් ගොඩවල් ගහන්න මිනිස්සු වර්තමානයේ පෙළ ගැසෙන්නේ නැහැ. කුණු ගොඩටම තමයි එකතු වෙන්නේ. ඒක නිසා අර ඒ තාරුණ්‍යයට තියෙන අවස්ථාව වර්තමානයේ ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ ගිලිහිලා ගිහිල්ලා නෙවෙයි තාරුණ්‍ය විසින් මේක ගිලවගෙන තියෙනවා. දැන් අපි හිතමු 88 89 කාලේ ගත්තොත් එහෙම. තාරුණ්‍ය උත්සාහ කරන යම් කිසි දෙයක් ගොඩනගන්න. මං කියන්නේ එහෙම කරන්න ඕනේ කියලා දැන්. නමුත් අපිට තියෙනවා තරුණයන්ට තියෙන යම් කිසි මතයක්. එතකොට තරුණියන්ට තියෙන යම් කිසි ක්‍රමවේදයක්. ඒ නිසා මේ අය මේ වැඩිහිටි අය මේක යුතුයකම ඉෂ්ට කරන්නේ නැත්තම් අපිට තියෙන යුතුයකමක් ඉෂ්ට කරන්න. අන්නේ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒක කවුරුවත් කරනකම් බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ මනෝජ් මහත්තයා. ඒක අපි කරන්න ඕනේ. ඉස්සෙල්ලා මම පටන් ගන්නවා. ඊළඟට ඔබතුමා පටන් ගන්න ඕනේ. එහෙම අපි හැමෝම පටන් ගත්තොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා මේක දිනන්න. එහෙම නැතුව අපි උදාසීන වෙලා Facebook වීරයෝ වෙලා පේජ් වීරයෝ වෙලා එක එක්කෙනා විවේචනය කරගෙන අරය හොඳයි මෙයයි හොඳයි කී හිටියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඒකට අපිට දැන් අර ඉදිරි පසුකාලීනව ගත්තට පස්සේදී අතීත සමාජයට වඩා දැනුම වැඩි අපිට. අන්තර්ජාලය ඔස්සේ ඊළඟට ඉගෙන ගියා ගැනීම ඔස්සේ උපාධිධාරීන් ගත්තට පස්සේ විශ්වවිද්‍යාල සහ කියන්නේ ඕනෑම දරුවෙක් අඩුම තරමේ 11 පන්තිවත් අවසන් කරලානේ අදින්. ෆේල් වුණත් පාස් වුණත් අත්දැකීම් මත කළු ලෑල්ල හරි බලාගෙන 11 පන්තියට ගිහින් තියෙනවා. දහම් පාසලේ හරි ගිහින් තියෙනවා. අන්නේ ගුණ ධර්මත් එක්ක ඒ කටයුතුට සිද්ධ වෙනවා නම් තාරුණ්‍යයට පුළුවන් නිවැරදි දේ හොයාගෙන යන්න. ඒක නිසා මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අපේ ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයාට තාත්තා උදව් කරේ නැහැ. අම්මා උදව් කරේ නැහැ. සමාජෙ ගොඩක් මිනිස්සු උදව් කරේ නැහැ. තනියෙන් තමයි මේ ගමන ගියේ. ඒ ගියේ එක්කෙනෙකුට පුළුවන් වුණා නම් අවුරුදු 5000ක් මේ සමාජය වෙනස් කරන්න. අපිට අඩුම තරමේ දවසක් දෙකක්වත් සමාජය වෙනස් කරගන්න බැරි නම් අපි මේ තාරුණ්‍යයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම අපිට මේ තාරුණ්‍ය උපදෙස් ගන්න ඕනකම තියෙනවා. දැන් මේ ඔබතුමා කියපු කතාව නිවැරදි. අඩුම තරමේ පන්සලේ දායක සභාවේ සභාපතිකමක්වත් දෙන්නේ නැහැනේ තරුණයෙකුට. මරණාධාර සමිතියේ සභාපතිකමක්වත් දෙන්නේ නැහැනේ තරුණයෙකුට. ඉතින් එහෙව් එකේ ඉතින් උඩරේ ඒවා කොහොමද දෙයිද? දෙන්නේ නැහැ. ඒකට පාසල් සංවර්ධන සමිතියකවත් සභාපතිකමක් තරුණ තාත්තා කෙනෙකුට දෙන්නේ නැහැ. අපේ රටේ එහෙම
දැන් මුල් බැසගත්ත වෙනම දෙයක් තියෙනවා. අනුශාසක මණ්ඩලයේ එකක්. තරුණ ජවයත් එක්ක වැඩ කරන්න ලැබෙන එක තවත් එකක්. ඉතින් අන්න ඒක අපි තේරුම් අරගෙන වැඩ කරන්නට ඕනකම තියෙනවා. ඉතින් මේවා සකස් වෙනකන් තාරුණ්‍යයට ඉදිරියට යන්න අවස්ථාව සලසා දෙන්නේ නැහැ ගොඩක් අය. නමුත් දැන් මම ඔහොම හිතාගෙන හිටියා නම් එහෙම මට මේ බණ ටික කියන්න හම්බෙන්නේ නැහැ නේ සිරස නාලිකාව. නෑ මම උත්සාහ කරන්නේ කොහොම හරි ඒ තියෙන පරතරේ බිඳගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කියලා. දැන් මාධ්‍ය නාලිකා ගත්තට පස්සේදී මනෝජ් මහත්මයා නිකම්ම ගෙදරට වෙලා හිටියා නම් අද උදේ ඉඳලා අපිට මේ සාකච්ඡාව මෙහෙවන්න හම්බෙන්නේ නැහැ. ඒ මහන්සිය ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ අපිට. අපි හැමෝම නිකන් නෙවෙයි මහන්සි වෙන්න ඕන. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ බාහු සච්චංච. මහන්සි වෙන්න ඕන. මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ ලෝකෙ වෙනස් කරන්නේ. නිකාම කකා බිබී ගෙදෙට්ට වෙලා ඉන්න මිනිස්සුන්ට, පඩික්කම් පුරවන මිනිස්සුන්ට කවදාවත් මේ සමාජය වෙනස් කරන්න ලැබෙන්නේ නැහැ. වෙනස් කරන්න නම් යම් කිසි දෙයක් වෙනස් විදියට හිතන්න අපිම අපේ ඔළුවෙන් හිතලා වෙනස් කරගන්න ඕනේ. අපි හඳුරන්නේ වෙනස් වීම කියන එක අතිශය වැදගත් කාරණාවක්. මොකද එහෙම නොවුනොත් අපට විනාශය තමයි හිමි වෙන්නේ. මේ ලෝකයේ ආරම්භය ඉඳලා මේ දක්වා සත්වයා මේ සියලු දේ සියලු සංස්කරණ වෙනස් වෙමින් එනවා. අපි වෙනස් නොවීම තුළ අද වර්තමානයේ අත්දකින්න බොහෝ කරුණු කාරණා තිබෙනවා. තාරුණ්‍යයට වෙනස් වීම කියන කාරණාව කොහොමද වැදගත් වෙන්නේ අපේ හාමුදුරනේ? ඒ කියන්නේ දැන් ධර්මයේ තුල ජීවිතය සුවපත් කරගන්නවා වගේම ධර්මයේ කරුණු කාරණා ජීවිතයට එකතු කරගන්නවා වගේම දැනුම ආකල්ප කුසලතා දියුණු කර ගැනීම අවශ්‍යයි. දැන් මේ වෙනස් වීම කියන දේ අපිට අද කාලේ මේ කාලයට ගැලපෙන විදිහට වෙනස් වීම තරුණයින්ට කොහොමද වැදගත් වෙන්නේ අපේ හාමුදුරනේ? ඔව් මනෝජ් මහත්මයා දැන් අපිට හිතන්න පුළුවන්කම තියෙනනේ අපි මිනිස්සුනේ. ඒක නිසා අපිට මනසින් උසස් වෙච්ච මිනිස්සු නිසා අපිට ගොඩාක් දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. අපි සමහර දේවල් අපි දකින්නකොට වෙනස් වෙනවානේ. මම අපුරු චූටි කතාවක් කියන්නම්. මේ අපේ සරියුත් හාමුදුරුවන්ගේ මල්ලි කෙනෙක් හිටියා රේවත කුමාරයා කියලා. සරියුත් හාමුදුරුවන්ට හිටියා සහෝදරයෝ 6 දෙනෙක්. සරියුත් හාමුදුරුවෝයි 7 දෙනෙක්. ඒකෙන් සරියුත් හාමුදුරුවෝ රහත් වෙච්ච ගමන්ම 5 දෙනෙක් ගෑනු සහෝදරියෝ 3 දෙනයි පිරිමි සහෝදරයයි 5 දෙනෙක් පැවිදි කරගත්තා. 87 කෝටියක් ධනෙ තිබුණා ඒගොල්ලන්ගේ පවුලට. බමුණු පවුල සාරි බැමිණිය ගැන අහලා තියෙනවනේ. කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයනේ සරියුත් හාමුදුරුවෝ අවසන් පිරිනුවම් පාන මොහොත දක්වා. එතකොට 87 කෝටියක් ධනෙ තිබුණා. අවසානයේ ඉතුරුනේ අවුරුදු 7 රේවත කුමාරයා විතරයි. අම්මා කල්පනා කරා හරි වැඩක් වෙන්නේ. දැන් මේකවත් ගෙනහිලා මහාන කරගත්තොත් එහෙම කවුරුත් නැහැ පවුලට. ඒක නිසා අවුරුදු 7න් කසාදයක් කරලා දෙන්න හැදුවා. තමන්ගේ කුලයට ගැලපෙන දැරිවියක් අවුරුදු 7න් කුලයට ගැලපෙන දැරිවියක් සොයලා ඒ දරුවව ගෑනු දරුවව කසාද බඳින්න දුන්නා. දීලා වතුර භාජනයක් අරගෙන රන් තැටියකට වතුර ටිකක් පුරවලා කිව්වා මේ වතුර යම්සේ නොවෙනස්ව තිබෙනවද එසේම ඔබ දෙදෙනාද ජීවිත කාලය පුරාවට නොවෙනස්ව කටයුතු කරන්න ඕන. ඔබගේ දරුවන්ටද මේක කියලා දෙන්න ඕන කියලා. එහෙම කියලා ඉවරලා අර කුමාරිකාවගේ පැත්තෙන් හිටියා වයස අවුරුදු 120ක් සම්පූර්ණ වෙච්ච ආච්චි අම්ම කෙනෙක්. ඒ ආච්චි අම්මට පෙන්නලා කිව්වා අර කුමාරිකාවට ඒගොල්ලන්ගේ පැත්තේ අය ඔබටත් මෙන්න මේ තරම් ආවුසක් ගත කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කිව්වා. ඊට පස්සේ අර කුමාරයා අහන රේවත කුමාරයා අහන කවුරු ගැනද කිව්වේ? අර ඉන්නේ ආච්චි අම්ම කෙනෙක් කියලා පෙන්නුවා. කෝ බලන්න කිව්වා. ඒ ආච්චි අම්මා දත් වැටිලා, කෙස් පැහිලා, අමරලි වැටිලා, පොල්ලෙල්ලක් වගේ කුදු ගැහිලා. ඊට කුමාරයා ඒ ආච්චි අම්මා දැකපු ගමන් අහනවා දැන් මේ මෙයා වගේම වෙනවද මේ මන් දැන් මේ විවාහ වෙච්ච කෙනා කියලා. බලන්න මේක තමයි අපි හිතන්න ඕන දේ. දැන් මේ වයසට ගිය ආච්චි අම්මා වගේම වෙනවද මේ මං කසාද බඳපු කෙනා? ඊට පස්සේ කියනවා ඔව් මගදී කරදරයක් නොවුනොතින් ජීවිත කාලෙම හිටියොතින් ඔය වගේ වෙනවා කිව්වා. මෙයා කල්පනා කරා එහෙනම් මේ මං වැටුනේ මොන අමාරුවකද? අවුරුදු 7යි. මේකට කාගේවත් ගාව උත්තරයක් නැහැ. හැබැයි උපතිස්ස ගාව තියෙන කෙනා අයියා. ඒක හොයාගෙන යන්න ඕනේ කියලා අවසානයේදී කසාද බැඳපු දවසම ඒ අවස්ථාවේදීම කැලේට ගිහිල්ලා මහාන වෙලා රහත් භාවයට පත් වෙන අවුරුදු 7න්. අන්න අපිට මේ තාරුණ්‍ය තුල අපිට හිතන්න ඕනේ. අපි දකින දේවල් තුලින් අත්දැකීම් තුලින් හිතන්නට ඕනකම තියෙනවා. දැන් අපි හිතමු දැන් අපි විවාහ ජීවිතය ගත්තත් කසාද 5 6 7 8 කරගන්න සමහර අය.
හැබැයි සැනසීමක් ලබාගෙන මරණයටපත් වෙනවා. එක්කෝ තේ කඩයක් දාගෙන මැරෙනවා. එක්කෝ බුලත් tira කඩය. මේ මහා දෙවන්ත චරිත. බුලත් tira කඩයක් දාගෙන අවසාන කාලෙදී මරණයටපත් වෙනවා නේද? එහෙම තියෙන. ඉතින් වර්තමානයේ අපිට තේරුම් ගන්න ඕනකම තියෙන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය මේ සියල්ල කැටි කරගත්තු එකක් විවාහ ජීවිතයක්. එකක් දරුවෝ සමග ගත කරන කුටුම්බියක්, පවුලක්. ඒක තියෙන්න ඕනකම තියෙනවා. එහෙම නැත්නම් මේ තාත්තා living together, අම්මා living together. දැන් දරුවට මොකද්ද වෙන්නේ? එහෙම කියන්න පුළුවන්ද? දැන් වර්තමානයේ ඔය කියන අර චීනයේ ඇති වෙච්ච ඒ දැන් මේ දහම අපෙන් ඈත් කරලා උත්සාහ කරන්නේම නිතරම. දැන් ගත්තොත් එහෙම අපි පන්සලක් ගත්තොත් පන්සලේ විහාරාධිපතිකම. විහාරාධිපතිකම දුන්නට පස්සේ ඊළඟ ඉන්න උන්දලාට ඔක්කොම ඉවරයි. එතකොට ඒවනේ තියෙන ප්‍රශ්න. එතකොට හැම වෙලාවෙම සමගිය සමග්ගා හෝත මා විවදත. දැන් තාරුණ්‍ය තුලක් තියෙන්න ඕන සමගිය. අද අපි බලන්නකො නිකන් අඩුම තරමේ Facebook එකට ගිහින් බලන්නකො කොහෙද සමගිය තියෙන්නේ කියලා. දේශපාලන පැත්තට ගිහින් බලන්න කොහෙද සමගිය තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා දිහා බලන්නකො කොහෙද සමගිය තියෙන්නේ කියලා. පාසල් අතර ගත්තාම කොහෙද බලන්නකො සමගිය තියෙන්නේ කියලා. රටවල් අතර ගත්තාම කොහෙද බලන්නකො සමගිය තියෙන්නේ. සමග්ගා හෝත මා විවදත. හැමතැනම පාර්ලිමේන්තුව අරගෙන බලන්නකො කොහෙද සමගිය තියෙන්නේ. සමග්ගා හෝත මා විවදත. සමගී වන්න විවාද නොකරන්න. අත්‍යවශ්‍ය විවාදද තියෙන්නේ. අත්‍යවශ්‍ය විවාද නෙවෙයි තියෙන්නේ. මේවා දැක්කට පස්සේදී අපි මෙහෙම නොවෙනවා කියන අදහසක් අපේ හිතේ ඇති වෙන්න ඕනකම තියෙනවා. ඒකයි වෙනස්ව හිතනවා කියලා කියන්නේ. මේකම කරන්න නම් අපි එතෙන්ට යන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපේ තාරුණ්‍ය අපි නිවැරදි කරගත්තොත් අපේ අනාගත පරම්පරාවට මීට වඩා හොඳ දැක්මක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හැම වෙලාවෙම අපිට මේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා අපේ රට ජාතිය රකින්න, ආගම රකින්න, සසුන රකින්න නිතරම ආශිර්වාද කරනවා. ඒකක් වේ ධම්මෝහ වේරක්කති ධම්මචාරී කියලා. ඒක නිසා ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒ ಗುಣ දහම් එක්ක කටයුතු කරන මිනිස්සු ඒ தත්ත්වයට වැටෙනවා. ඒ නිසා ආගම දහම මේවා ව්‍යාපාර බවට පත් කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඒවා බවට පත් කරගන්නට අවශ්‍යතාවය තියෙනවා. කොච්චර පන්සල් හැදුවත්, කොච්චර බෝධීන් වහන්සේලා ඉදි කළත්, කොච්චර දාගබ් හැදුවත් නිවන් දකින්න බෑ. ඒවයින් ලැබෙන්නේ මනෝජ් මහත්තයා පිනක් විතරයි. ඒ පිනෙන් ඊළඟ ආත්මයේ සුභ සිද්ධිය ඇති කරගන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න නම් අපේ චිත්තං ගුත්තං සුඛවහං දැමුණු සිතමයි සුවගෙන දෙන්නේ. දැමුණු සිතම. ඒකයි බාහු සච්ඡංච සිප්පංච කියලා කිව්වේ විනයෝච සුසික්කිතු. දැන් විනය අපේ ශික්ෂණය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා අපි වචනයක් කියනකොට දෙපාරක් හිතලා, කෙනෙකුට කතා කරනකොට දෙපාරක් බලලා, දෙයක් කරනකොට දෙපාරක් හිතලා, කෙනෙකුට කැමති කියනකොට දෙපාරක් හිතලා අපේ වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. අන්නේ වටිනාකම දෙමෝපියන්ට සලකන සමාජයක් ආයේ බිහි වෙනකන් මේකට හරියන්නේ නැහැ. තුනුරුවන්ට ආශිර්වාද කරන, තුනුරුවන් සරණ යන රටක්. දැන් මම දැක්ක පහුගිය දවස්වල අපූර්ව පෝස්ට් එකක් තිබුණා. බුද්ධ සංඝ රත්නයෙන් ධර්ම රත්නය සහ බුද්ධ රත්නය බේරා ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. සංඝ රත්නයෙන් බුද්ධ රත්නය, සංඝ රත්නයෙන් බුද්ධ රත්නයේද ධර්ම රත්නයට බේරා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඔන්න ඉන්න තැන. දැන් මනෝජ් මහත්මයා ලෝකේ බුද්ධ රත්නයක් පහළ නොවුණා නම් ධර්ම රත්නයකුත් නැහැ, සංඝ රත්නයකුත් නැහැ. එතකොට දැනට බුද්ධ රත්නය සහ ධර්ම රත්නය කියන දෙකේම ලෝකේ පැවැත්ම ඇති කරගෙන මිනිසුන්ට ඒ ගැන කියාගෙන යන්නේ සංඝ රත්නය. එතකොට අර දකින්න සමහර වෙලාවට අපි කියනෝනේ දකින්න, ඒ කියන්නේ දකින්න දෙයින් අපේ ලොකු වෙනසක් ඇති කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ හැමෝම ඉස්සරහට එන්නේ නැහැ මේ බණ කියන්න පුළුවන් අය විතරක්ම නෙමෙයි බණ කියන්නේ. දැන් ගොඩක් වෙල රටේ වෙලා දැන් මම නෙවෙයි හොඳටම බණ කියන කෙනා. ලංකාවේ ධර්මදර වික්ෂුන් වහන්සේලා අතර මම නෙවෙයි හොඳම කෙනා. එහෙම ස්වාමීන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා. හැබැයි අපි ඒක නිවැරදිව තේරුම් බේරුම් ගන්න ඕනකම තියෙනවා. නිසා දැන් වර්තමානයේ ගත්තොත් එහෙම මිනිස්සුන්ට උදව් කරනවා කියලා කරන්න ඕන කමක් නැහැ. අරයා කරනවා කියලා දැනෙන්න ඕනකම තියෙන්නේ. බණත් ඒ වගේ. බණ කියන්න පුළුවන් වෙන්න නෙවෙයි ඕනකම තියෙන්නේ. බණ කියනවයි කියලා ප්‍රසිද්ධ වෙන්න ඕනකම තියෙන්නේ. ප්‍රසිද්ධ වුණ ඒ හාමුදුරුවනේ බණ කියන්නේ කියලා ඒ හාමුදුරුවෝ හොයාගෙන යනවා. නැත්තම් ප්‍රසිද්ධ නැති බණ කියන ඕන තරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒවා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ප්‍රසිද්ධ නැති සමාජයට නායකත්වය දෙන චරිත ඕන තරම් ඉන්නවා. ඒක ගමේ චරිතයක් වෙන්න පුළුවන්. ඒක නගරේ චරිතයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ චරිත අපි හඹාගෙන යනවට වඩා
නිවැරදි චරිතයක් හොයාගෙන යන එක තමයි අන්න ඒකෙන් ආදර්ශයක් ගන්න එක තමයි මනෝජ් මහත්මයා අපි කරන්නට ඕනකම තියෙන්නේ. එහෙම වුණොත් එහෙම අපිට තාරුණ්‍ය ඉදිරියට අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ හිතන දේ නිවැරදි දේ හොඳට හිතන්න. කවුරුවක් කිව්වා කියලා හිතන්නත් එපා. එතන ලියලා තිබුණ කියලා එක හිතන්නත් එපා. Tamanට හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් කියන්නේ මම මේ කිව්වේ දහමත් විකෘති වෙලා තියෙනෝනේ ඕනතර රහතන් වහන්සේලා වැහි වැහැලා ඊළඟට තවත් එක දේවල් වලින් විකෘති කරලා තියෙනවා. බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියලා කියනවා. ඉතින් ඒ වගේ ගොඩාක් වෙනස්කම් ඇති කරගෙන මිනිස්සු නොමග යවලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් වල මිදීලා නිවැරදි ධර්මය මොකක්ද කියලා තේරුම් අරගෙන තාරුණ්‍යයට දහමත් එක්ක අඩුම තරමේ දහම් පාසලට යන එක හරියට කරමු අපි. පන්සලට පෝයට යන එක හරියට කරමු. සිල් සමාදන් වෙන එක හරියට කරමු. සිල්ලත්තන්ට දාන ටික දෙන එක හරියට කරමු. අපි මේ නිවැරදිතාවය ඇති කරගන්න නම් වර්තමානයේ තාරුණ්‍ය අවදි විය යුතුයමයි. ඒ අවදි කරන්නට නිරන්තරයෙන්ම අපි එහෙමයි. මග හරියට තිබෙනවා මමුලා නොවේ අවබෝධයෙන් යුතුව යා යුතු ගමනක් අපට තිබෙන්නේ. ඒ නිසා ඔබ වටා බොහෝ දේවල් ඔබට බොහොම සුන්දර බව, ඒ වගේම තමයි බොහොම ආස්වාදජනක බව පෙන්වන්නට පුළුවන්. නමුත් ඊට පිටුපස්සේ තිබෙනවා යථාර්ථය ඒත් එක්ක වහලා දාලා තිබෙන්නේ. හැබැයි ඔබ බොහොම අවබෝධයෙන් යුතුව බුද්ධිමත්ව හරි මග හරි තැන තෝරාගත යුතු තිබෙනවා. ඒ නිසා තාරුණ්‍ය අපි නිවැරදිව ගත කරනවා නම් තාරුණ්‍යයේ වටිනාකම තාරුණ්‍යයේ වැදගත්කම අපි හරියට තේරුම් ගන්නවා නම් ඒකට අනිවාර්යයෙන්ම බුදුදහමේ මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. ධර්මයේ තුල තරුණයාගේ තරුණකම නිවැරදිව ගත කරන්නේ කොහොමද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. දහම දර්ශනය නොමැතිව ඔබ ගත කරන තාරුණ්‍ය අරුත්පර කර ගැනීම අපහසුයි. ඒ නිසා අද දවසේ සදහම් සාකච්ඡාව තුළ ඔබේ ජීවිතයට බොහෝ කරුණු කාරණා එකතු කරගන්නට ඇති. මේ මාතෘකාව බොහොම පුළුල් මාතෘකාවක්. ඉතින් මේ හෝරාවකට ආසන්න කාල සීමාව තුළ ගෞරවනීය සම්පතයන් වහන්සේ ඔබේ ජීවිතයට වැදගත් ඔබේ ජීවිතය අලුතින් වෙනස් කරගන්නට හැකි බොහෝ කරුණු කාරණා දේශනා කරන්නට යෙදුණා. අද අප සමග මේ සදහම් සාකච්ඡාවට සම්බන්ධ වුණු අද ගම්මැද්ද දම්සභේ සදහම් සාකච්ඡාවට වැඩම වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය කඩහිංගල විනීත අපේ ගෞරවනීය සම්පතයන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවරේ යෙදෙන්නට තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට සමුගන්නවා. ලබන සතියේත් සුපුරුදු වේලාවට ඔබේ ජීවිතයට යහපත් මඟ කියන සදහම් සාකච්ඡාවක් සමග හමු වීමේ බලාපොරොත්තු පෙරදරව. ඔබට තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ගම්මැද්ද දම්සභය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට